හොඳයි. අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ 2018 දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් දකුණු පළාතේ පාසල් සඳහා 10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂය සඳහා අවසාන වාර පරීක්ෂණයේ විදිහට පාසල් සඳහා නිකුත් කළ ඒ ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව අපි මේ ඉදිරියට අරන් යන්නේ. එහෙමනම් මෙම ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ පළවෙනි පරිච්ඡේදයෙන් අපි මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ පිළිතුරු අපි සාකච්ඡා කරා. ලකුණු 20ක් අපිට උපය ගන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නේ අපි දා සාකච්ඡා කළා. එහෙමනම් අද මේ මාත් එක්ක ඔබලා සම්බන්ධ වන්නේ මේ ප්‍රශ්න පත්‍රයේ දෙවන, තුන්වන සහ හතරවන ප්‍රශ්නය අපිට හමු වෙන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස. අනිවාර්ය ප්‍රශ්නෙට පස්සේ අපිට ලැබෙන පළවෙනි කොටස. එනම් ව්‍යාපාර අධ්‍යයන කොටසෙන් අපිට ප්‍රශ්න අපෙන් ඉදිරිපත් කරන කොටස. ඒ පිළිබඳව අපිට ලැබෙන ප්‍රශ්න සාකච්ඡාව තමයි අපි මේ අද සාකච්ඡා කරන්න යන්නේ. එහෙමනම් අපිට මුලින්ම ලැබෙනවා දෙවන ප්‍රශ්නයේ පළවෙනි කොටස. අතීතයේ පැවති භාණ්ඩ හුවමාරු ක්‍රමය එහෙම නැත්නම් බාට ක්‍රමය යනුවෙන් කුමක් අදහස් වේද? අපි මේ න්‍යායාත්මක කරුණු මේ ගිණුම් කරන අධ්‍යයනයේ එහෙම නැත්නම් මෙම විෂය ව්‍යාපාර අධ්‍යයන කොටසේ මුල්ම අපේ විෂය නිර්දේශයේ මුල්ම පාඩමේදී අපි සාකච්ඡා කරපු කොටසක් මේ බාට ක්‍රමය. බාට ක්‍රමය කියලා කියන්නේ මොකක්ද කියන එක තමයි මේ ප්‍රශ්නෙන් අපෙන් අහන්නේ. අපි බාට ක්‍රමය කියන්නේ මොකක්ද කියන එක පොඩ්ඩක් අපි මතකයට නගාගත්තොත් හොඳයි කියලා හිතනවා. අපි දන්නවා අපිට ජීවත් වීම සඳහා මූලික අවශ්‍යතාවයන් තියෙනවා. අපිට ආහාර අවශ්‍යයි, ඇඳුම් පැළඳුම්, රෙදිපිලි, ඊට පස්සේ විනෝදය, මේ වගේ වාසස්ථාන, මේ වගේ අපිට අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරගන්න ඕන තත්ත්වයන් කීපයක් අපි දැක්කා. අතීතයේ මිනිස්සු මේ අවශ්‍යතාවයන් කොහොමද ඉෂ්ට කරගත්තේ කියන ඒ මාතෘකාව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. අතීතයේදී අපි දැක්කේ නැහැ සංවිධානාත්මක විදිහට මේ භාණ්ඩ හා සේවාවන් නිෂ්පාදනය කරලා අපිට මේ මුදලට මේ භාණ්ඩ සේවාවන් මිලදී ගැනීමේ ක්‍රමවේදයක් ඒ කාලේ තිබ්බේ නැහැ. මිනිස් විකාශනයේ ප්‍රාරම්භක යුගයේදී. ඒක නිසා අපි මුලින්ම අපි දැක්කේ ස්වයංපෝෂිත යුගයක්. තමාට අවශ්‍ය දේවල් තමා විසින්ම සකස් කරගන්නවා. තමාට අවශ්‍ය ආහාර ටික තමා විසින්ම සකස් කරගන්න ඕන. ඊට පස්සේ නිවාසය සදාගන්නෙත් තමන් විසින්මයි. ඒ වගේම ඇඳුම් පැළඳුම් ඒවා සකස් කරගන්නෙත් අප විසින්මයි. ඊට පස්සේ ඖෂධ සොයාගන්නෙත් අප විසින්මයි. එතකොට මේ ප්‍රාරම්භක යුගය. ඊට පස්සේ අපි ටිකෙන් ටික මේ අවශ්‍යතාවයන් සංකීර්ණ වෙන්න පටන් ගත්තයින් පස්සේ අවශ්‍යතාවයන් කීපයක් එන්න වැඩි වුණා. ටික ටික වැඩි වෙලා මේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න මිනිසා උත්සාහ කරන ක්‍රමවලත් යම් යම් වෙනස්කම් පරිවර්තනයන් සිද්ධ වුණා. ඉතින් අර වෙළඳාම් යුගයක් තාම බිහි වුණ නැතත් ඒ වෙළඳාමක ස්වභාවය ස්වરૂපය ලැබෙන අන්තර් ඒ ක්‍රමවේදයක් තිබ්බ යුගයක් අපි දැක්කා. ඒ තමයි මේ අර අපි මුල්ම යුගයේදී අපි දැක්ක තමාට අවශ්‍ය සියලු දේවල් Taman විසින්ම සපයා ගැනීමේ ක්‍රමයෙන් ටිකක් ඉවත් වුණා. ඊට පස්සේ එතෙන්දි මොකද්ද කරේ? තමාට තියෙන සුවිශේෂී හැකියාවක් භාවිතා කරලා තමන්ට නිෂ්පාදනය කරන්න පුළුවන් දේ තමාට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ඒකක ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා එයින් තමන්ට අනවශ්‍ය කොටස ඒක අපි හඳුනා ගන්නවා අතිරික්තයක් විදිහට. ඒ අතිරික්තය අපි දැන් මොකද කරන්නේ?
මේ වගේ තවත් විවිධාකාරයේ දේවල් නිෂ්පාදනය කරන අය ඉන්නවා. අපි කිව්වා Tamanට සුවිශේෂී හැකියාවක් තියෙන දේ පමණයි නිෂ්පාදනය කරන්නේ. මට හාල් නිෂ්පාදනය කරන්න පුළුවන් නම් මම සම්පූර්ණයෙන්ම මගේ කාලය වැය කරන්නේ හාල් නිෂ්පාදනය කරන්න. නමුත් මම දන්නවා මට හාල් විතරක් තිබ්බට මදි. මට මේ ඇඳුමක් හදාගන්න ඕන. මට ගෙයක් හදාගන්න ඕන. එතකොට මේ දේවල් මම කොහොමද කරගන්නේ මම හාල් විතරක් හදන්න ගත්තොත්. නමුත් මේ ප්‍රශ්නෙට අපිට සරල විසඳුමක් හම්බුණා. මොකද අපිත් එක්ක අවට ජීවත් වෙන අනෙකුත් පුද්ගලයන් මේ මට වඩා වෙනස් මට අහිමි මට කරන්න බැරි මේ දේවල් වලට දක්ෂ පුද්ගලයෝ මා අවටම ඉන්නවා. ගෙවල් හදන්න පුළුවන් වඩුවෝ ඉන්නවා. ඊට පස්සේ ඖෂධ දෙන්න පුළුවන් වෙද මහත්තයෙක් ඉන්නවා. මේ වගේ ගෙවල් හදන්න පුළුවන් වඩුවෙක් ඉන්නවා. මේ වගේ ඇඳුම් හදන්න පුළුවන් සන්නාලියෝ ඉන්නවා. එතකොට ඒ වගේ Tamanට සුවිශේෂී හැකියාවන් තියෙන අය අතිරික්ත නිෂ්පාදනයක් මං වගේම සිදු කරගන්නවා. ඊට පස්සේ මට එහෙමනම් දැන් ගැටලුවක් පැන නගින්නේ නැහැ. මං ගාව තියෙන මේ අතිරික්තේ මම අනිකුත් භාණ්ඩ එහෙම නැත්නම් සේවාවන් නිෂ්පාදනය කරන ඔවුන්ගේ අතිරික්තයත් එක්ක හුවමාරු කරගනිමින් එකිනෙකාගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න පුළුවන් ක්‍රමයකට අපේ අතීත මුතුන් මිත්තන් පැමිණුණා. මේ භාණ්ඩ අතිරික්ත හුවමාරු කරගන්න මේ ක්‍රමයට තමයි අපි කිව්වේ බාට ක්‍රමය කියලා. එමනම් මෙන්න මේ කියන යුගයේ තමයි මුලින්ම මේ පරිමාණය වැඩි කරලා නිෂ්පාදනය කරන ඒ ක්‍රමයකට අපි ප්‍රවිෂ්ඨ වන්නේ. ඊට පස්සේ මේක තවදුරටත් වැඩි දියුණු වෙලා තමයි අපි මේ ආර්ථිකමය ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා වෙළඳාමක් විදිහට මේක වැඩි දියුණු වෙන්නේ. ඒක නිසා මේ වෙළඳාමේ මූලික අවධියක් විදිහට අපිට හඳුන ගන්න පුළුවන් මේ ඓතිහාසික යුගයේ මේ බාට ක්‍රමය ක්‍රියාත්මක වෙච්ච යුගය. එහෙමනම් අපි කෙටි පිළිතුරක් දෙමු. අපි ඔන්න ඔය කියපු සාකච්ඡා කරපු කාරණා ඇතුළත්ව මොකද්ද මේ තමා ළඟ ඇති අතිරික්ත තමා ළඟ ඇති අතිරික්ත භාණ්ඩ එවන් අතිරික්ත වූ වෙනත් භාණ්ඩ හෝ සේවාවන් සතු අය සමග හුවමාරු කර ගැනීම. මෙන්න මේ ක්‍රමයට තමයි අපි බාට ක්‍රමය කියලා කිව්වේ. තමා ළඟ නැති වෙනත් භාණ්ඩ හෝ සේවාවන් අතිරික්තයන් හුවමාරු කර ගැනීම අපි කියනවා මේ බාට ක්‍රමය කියලා. හොඳයි. අපි දැන් බලමු ඊළඟ ප්‍රශ්නය. අවශ්‍යතා හා වුවමනා යන්න වෙන වෙනම පැහැදිලි කරන්න. අවශ්‍යතා හා වුවමනා. බැලූ බැල්මට අපිට මේක සමාන දෙයක්, එක දෙයක් වගේ හැඟීමක් පහළ වුණත් අපි දන්නවා අවශ්‍යතාවයන් හා වුවමනාවන් කියන එක අපි මේ ව්‍යාපාර අධ්‍යයනයේදී අපි වෙනස්කමක් විදිහට හඳුන්වන සංකල්ප දෙකක්. ඒක නිසා අපි මේ වෙන් කිරීම කොහොමද කරගන්නේ? ඒ සඳහා අපිට සිද්ධ වෙනවා මේ අවශ්‍යතාවයන් කියන එක නිර්වචනය කරන්න, ඒ වගේම වුවමනාවන් නිර්වචනය කරන්න.
එතකොට මේ අවශ්‍යතාවයන් කියලා කියන්නේ අපි දන්නවා අපි මිනිස්සු විදිහට එහෙම නැත්නම් සත්වයන් විදිහට මේ ලෝකේ ජීවත් වෙන්න නම් භෞතික පැවැත්මක් අපි තියාගන්න නම් මරණයේතෙක් ඉපදිච්ච දවසේ ඉඳලා අපේ මේ ශරීරය ජීවත් කරන්න ඕන නම් අනිවාර්යෙන්ම අපි සම්පූර්ණ කරගන්න පුළුවන් ඒ මූලික අවශ්‍යතාවයන් කීපයක් අපි මිනිසා විසින් අපි අත්විඳිනවා. මේ මූලික අවශ්‍යතාවයන් නැතුව අපිට මේ ජීවිතේ ගැට ගහගෙන යන්න බෑ. අපිට හුස්ම ගන්න ඕන. ඊට පස්සේ අපිට කුසගින්නක් දැනෙනවා. කුසගින්නක් දැනෙනකොට අපිට ආහාරයක් අවශ්‍යයි. අපිට පිපාසයක් දැනෙනවා. පිපාසය සංසිඳවා ගන්න ඕන. ඒ වගේම අපේ ශරීරයේ තියෙන මේ උෂ්ණත්වය අපි රැක ගන්න ඕන. සීතල පරිසරයක ඉන්නකොට අපිට ඇඳුමක්, බ්ලැන්කට් එකක් මොන හරි දෙයක් ඕන කියලා හිතෙනවා. ඒ කියන්නේ අපිට ඇඳුමක් කියන දේ තමයි මතක් වෙන්නේ. මොකක් හරි අපේ මේ ශරීරයේ උණුසුම රැක ගන්න. ඊට පස්සේ අපිට මැසි මදුරුවන්ගෙන්, අවුවෙන්, වැස්සෙන් අපිට වෙන හානි වළක්ව ගන්න, අපිට විවේකයෙන් ගත කරන්න අපිට හිසට සෙවණක් ඕන. ඒක සතුන්ට වගේම මිනිසුන් හැමෝටම තියෙන පොදු අවශ්‍යතාවයක්. ඉතින් මෙන්න මේ වගේ ඊට පස්සේ අපිට විනෝදයක් ඕන ජීවත් වෙන්න නම්. අපිට ආරක්ෂාවක් ඕන. අපිට සෞඛ්‍ය තියෙන්න ඕන. සෞඛ්‍ය රැක ගන්න ඕන. ඉතින් මේවා ඔබටත් මටත් අනෙකුත් සත්වයන්ටත් අපේ මිතුරන්ටත් ඕනම කෙනෙකුට පොදුවේ තියෙන දේවල් නිසා මේවට අපි කියනවා අපිට ජීවත් වෙන්න අනිවාර්යෙන්ම තියෙන්න ඕන සාධක කියලා. ඒක නිසා මේවට අපි බර වචනයක් දානවා. ඒවට අපි කියනවා අවශ්‍යතාවයන් කියලා. අවශ්‍යතාවයන්. හරි. ඊළඟට එමනම් අවශ්‍යතාවයන් කියලා කියන්නේ මොනවද? ජීවත් වීම සඳහා ඕනම පුද්ගලයෙකු සම්පූර්ණ කරගත යුතු දේවල්. අපි එනම් කෙටි පිළිතුරක් දෙමු. අනිවාර්යයෙන්ම යුතු දේ. උදාහරණ ආහාර, නිවාස, ඊට පස්සේ සෞඛ්‍ය, ප්‍රවාහනය වගේ දේවල්. පොදු අවශ්‍යතාවයන්. හොඳයි. අපි උවමනාවන් ගැන කතා කරේ නැහැ. මොනවද උවමනාවන් කියන්නේ? අපි මුලින්ම තේරුම් ගත්තා ජීවත් වෙන්න නම් අපිට අනිවාර්යෙන්ම තියෙන්න ඕන දේවල්. කෑම ටික, නිවාසයක්, සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය, sannivedanaya මේ වගේ දේවල් අද අපිට ජීවිතයට ඉතාමත් සමීප නැතුවම බැරි දේවල් බවට පත් වෙලා තියෙනවා. අනිවාර්ය දේවල්. මේවත් එක්ක හිතන්නේ නැතුව, මේවා ලබා ගන්න නැතුව අපිට ජීවිතයක් ඉදිරියට ගෙන යාමක් ගැන අපිට හිතන්න බෑ. එහෙමනම් මේ දේවල් අපි කොහොමද අපි මේ අවශ්‍යතාවයන් අපි සම්පූර්ණ කරගන්නේ? අන්න ඔය ප්‍රශ්නෙට පිළිතුරු දෙනකොට තමයි අපිට මේ උවමනාවන් කියන ඊළඟ සංකල්පය ඇතුළත් වෙන්නේ. කොහොමද අපි අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්නේ? කොහොමද කියලා කියනකොට අපිට තේරෙනවා එහෙමනම් ඒක කරගන්න පුළුවන් විදි කීපයක් තියෙන්න පුළුවන් කියලා. how කියන එකට ප්‍රශ්නෙට උත්තර දෙනකොට අපි දන්නවා එහෙමනම් විකල්ප රාශියක් තියෙනවා කියලා. එහෙමනම් මේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න තියෙන විකල්ප මාර්ගවලට තමයි අපි කියන්නේ උවමනාවල් කියලා. එමනම්
අපි පුංචි සරල උදාහරණයක් ගමු. අපිට මේ දැනෙන බඩගින්න. මේ බඩගින්න නිවා ගන්න අපි කොහොමද බඩගින්න නිවා ගන්නේ? එතකොට අපි දන්නවා බඩගින්න කියලා කියන්නේ වෙනත් වචනකින් කිව්වොත් එහෙම ආහාර අවශ්‍යතාවයක්. මගේ ශරීරය මට සංඥාවක් දෙනවා. ඔයා දැන් මොනවා හරි අනුභව කරන්න ඕන කියලා. ඔයාගේ ශක්තිය රඳා පවත්වාගෙන යන්න ඕන නිසා නැත්තම් අපි ක්ලාන්තය හැදිලා වැටෙන්න පුළුවන්. ඒක නිසා කියනවා මොනවා හරි අනුභව කරලා ශක්තිය ලබා ගන්න කියලා. ඉතින් මේ සංඥාව එනවත් එක්කම මම බලනවා මම මොනවද අනුභව කරන්නේ කියලා. ඒතකොට මම ඒ අනුභව කරන මගේ මේ බඩගින්න නිවා ගන්න ක්‍රම ඒක තීරණය වෙන්නේ මා අවට තියෙන මේ මට කෑමට තියෙන දේවල් එක්ක. ඒක නිසා අයෙකුට පුළුවන් බත් ටිකක් කාලා බඩගින්න නිවා ගන්න. තවත් කෙනෙකුට පුළුවන් Uber Eats හරි මොන හරි දෙයකට කතා කරලා වෙනත් මොන හරි පාන් හරි සෑන්ඩ්විචස් හරි මොන හරි දෙයක් කොත්තු රොටියක් හරි මොන හරි දෙයක් ගෙන්න ගන්න. තවත් කෙනෙකුට පුළුවන් පළතුරු ටිකක් අපි කරලා ෆෘට් සැලඩ් එකක් හදාගෙන කන්න පුළුවන්. ඉතින් බලන්න කොච්චර ක්‍රම දේවල් තියෙනවද අපේ මේ එක අවශ්‍යතාවයක් සම්පූර්ණ කරගන්න. මොකක්ද අවශ්‍යතාවය? බඩගින්න කියන එක. ලෝකෙ ගත්තොත් එහෙම රටවල් අතර අන්තර්ජාතික විදිහට මේ කෑමට තියෙන දේවල් ගත්තොත් එහෙම මේවා මොනවා අපි පාවිච්චි කරත් අපිට මේ කුසගින්න කියන සාගින්න කියන දේ නිවා ගන්න පුළුවන්. ඒක නිසා විකල්ප ලක්ෂ ගණනක් තියෙනවා. අලුත් දේවලුත් බිහි වෙන්න පුළුවන්. අලුත් කෑම වර්ගත් බිහි වෙන්න පුළුවන්. මේ කුමන දෙයක් හරි භාවිතා කරලා අපිට ශක්තිය ලබා ගන්න පුළුවන්. එහෙමනම් වුවමනාවක් කියන්නේ මොකද්ද? වුවමනාවක් කියනු අවශ්‍යතා අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා විකල්ප. අපි ගමු උදාහරණයක්. උදාහරණ නිවාස. නිවාස කිව්වොත් එහෙම අපිට පුළුවන් මහල් නිවාස. සුඛෝපභෝගී නිවාස. පැල්පත්. අපේ තියෙන හැකියාව සමාජ තත්ත්වය ඒ වගේ විවිධ සාධක ක්‍රියාත්මක වෙලා අපිට ගැළපෙන නිවාසය මොකක්ද කියන එක අපි තමයි තීරණය කරන්නේ. විවිධ විකල්ප තියෙනවා. ඒ අනුව අපි ඒ විකල්ප අතුරින් එකක් තෝරගෙන අපේ මේ නිවාස කියන අවශ්‍යතාවය අපි සම්පූර්ණ කරගන්නවා විකල්ප රාශියක් ඇතුලේ. එhmenan අපි ඒ ප්‍රශ්නෙට අපි දැන් පිළිතුරු සාර්ථකව දුන්නා කියලා මම විශ්වාස කරනවා. හොඳයි. අපිට ලැබෙන තුන්වෙනි ප්‍රශ්නය. මොකද්ද ප්‍රශ්නේ? අපිට ප්‍රකාශ කීපයක් දීලා තියෙනවා. ABCD කියලා ප්‍රකාශ හතරක් දෙනවා ලැබෙනවා. අපෙන් අහන්නේ මේ ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න දක්වන්න. විභාග පරීක්ෂකවරයාත් එක්ක එකඟ වෙනවා නම් අපි සත්‍යයි කියලා අපිට පිළිතුරු දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට පුළුවන් අසත්‍යයි කියලා අපිට කියන්න. හොඳයි. අපි එහෙමනම් බලමු මේ ප්‍රකාශ එක්ක අපිට එකඟ වෙන්න පුළුවන්ද බැරිද කියන දේ. අපි පටන් ගමු පළවෙනි ප්‍රකාශය. මොකද්ද පළවෙනි ප්‍රකාශය? අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කිරීමෙන් ශක්තියින් හා දුර්වලතාවයන් හඳුනාගත හැක.
අපි මේ ගැන කතා කළා. අපි කිව්වා ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කරන්න ඕන කියලා. මොකද මේ පරිසරයේ තියෙන විවිධ බලපෑම් කරන්න පුළුවන් පුද්ගලයන් සහ සාධක අපේ ව්‍යාපාරවලට විවිධාකාරයේ බලපෑම් එල්ල කරන්න පුළුවන්. ඇතැම් දේවල්, ඇතැම් පුද්ගලයන්, ඇතැම් සාධක අපිට අපේ ව්‍යාපාරයේ ප්‍රගමනය, ඉදිරි ප්‍රවර්ධනය, වර්ධනය සඳහා අපිට ඉවහල් කරගන්න පුළුවන්. ඒ වගේම අපි නොහිතන මොහොතක අපිට ලැබෙන තර්ජනයක් වගේ දෙයක්, බාධකයක් වගේ දෙයක් අපි මේ ව්‍යාපාර පරිසර අධ්‍යයනයේදී අපි හොයාගත්තා. අපි ඊට මුහුණ දෙන ආකාරය අපි උපක්‍රමශීලීව සැලසුම් සහගතව අපි තීරණ ගන්න සිද්ධ වෙනවා. කොහොමද මේකට අපි මුහුණ දෙන්නේ කියලා. අපි දැන් මේ දිනවල දකිනවා විවිධාකාර ව්‍යාපාර තර්ජන. මොකද අපි දකිනවා මේ විදේශ විනිමය අනුපාතිකය අපි කවදාවත් දැක්ක නැති විදිහට අහස උසට නගින තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. බඩු මිල අපිට හිතන්න බැරි විදිහට ඉහළ යනවා. ඉතින් මේ වගේ ආර්ථික සාධකයක් අපට පාලනය කරන්න බැරි දෙයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි තීරණය කරන්න ඕන අපේ ව්‍යාපාරිකයන් විදිහට අපි කොහොමද මෙන්න මේ තර්ජනයට මුහුණ දෙන්නේ කියලා. පරිසර අධ්‍යයනය. එhmenan මේකෙන් මොකද්ද කියන්නේ මේ ඒ කොටසෙන් පහත සඳහන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න දක්වන්න කියන දේ. ඒකේ B කොටස තමයි අපි දැන් කතා කරේ. B කොටස. එතකොට A කොටසක් වෙනම තියෙනවා. එහෙමනම් අපි B කොටස අපි සාකච්ඡා කළ නිසා අපි බලමු B කියන ප්‍රකාශයත් එක්ක අපි එකඟ වෙනවද කියලා. අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කිරීමෙන් ශක්තියින් හා දුර්වලතාවයන් හඳුනාගත හැක. ඒක සත්‍ය ප්‍රකාශයක්. සත්‍යයි. අභ්‍යන්තර පරිසරයේදී තමයි අපිට ව්‍යාපාරික ශක්තියින් එහෙම නැත්නම් ස්ට්‍රෙන්ත් එකක් එහෙම නැත්නම් දුර්වලතාවයක් අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. අපි මේ සාකච්ඡා කරපු මේකේ සිද්ධි අධ්‍යයනයේදීත් අපි දැක්කා අර හරිතගේ ව්‍යාපාරයේ හරිත ආයුර්වේද උපාධියක් සම්පූර්ණ කරගෙන තිබීම අභ්‍යන්තර පරිසරයෙන් අපිට හමු වෙන දෙයක්. ඒක ශක්තියක් විදිහට අපිට හොයාගන්න පුළුවන් කියලා. හරිතට මේ බෙහෙත් ගැනවත් කිසිම දෙයක් ගැනවත් අවබෝධයක් තිබ්බේ නැත්නම් ඒක දුර්වලතාවයක් විදිහටත් අපිට හඳුනාගත යුතුව තිබුණා. ඒක නිසා පළවෙනි ප්‍රකාශය සත්‍ය ප්‍රකාශයක්. අපි දැන් බලමු ඒ ප්‍රකාශය අපිට මගහැරිච්ච ප්‍රකාශය අවශ්‍යතා නිර්මාණය කළ නොහැකි අතර වුවමනා ව්‍යාපාරිකයන්ට නිර්මාණය කරන්න පුළුවන්. ඇත්තද? අවශ්‍යතාවයන් අපිට නිර්මාණය කරන්න පුළුවන්ද? කරන්න බෑ කියලා තමයි විභාග පරීක්ෂකවරයා යෝජනා කරන්නේ. අපි ඒක මේ ප්‍රකාශය සමග එකඟ වෙනවා. හැබැයි අපිට දෙකක් තියෙනවා. වුවමනා නිර්මාණය කරන්න පුළුවන්ද? ඒකත් හරි. එහෙනම් මේ ප්‍රකාශ දෙකම සත්‍යයි. ඇයි අපි එහෙම කියන්නේ? අපි දන්නවා මේ මිනිස් අවශ්‍යතාවයන් කියන දේවල් තියෙන්නේ 14ක් විතරයි. ඇයි මේවා තමයි ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරගන්න ඕන තත්ත්වයන්. භෞතික තත්ත්වයන්. ඒ වගේ ඒවා අසීමිත නැහැ. අපිට ජීවත් වෙන්න ඕන නම් අපිට ඒක ඊටමත් කුඩා 14ක් අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගෙන ඔහේ ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ජීවිතේ ලොකු රහක් තියෙන එකක් නැහැ. ජීවිතේ සංකීර්ණ වෙලා තියෙන්නේ දරුවනේ මේ ගොඩාක් දේවල් අද ලෝකේ බිහි වෙලා තියෙන නිසා. ඉතින් මේ ලෝකේ තියෙන මේ හැම নানা ප්‍රකාර විචූර්ණ දේවල් අපිට අවශ්‍ය වන්නේ නැහැ මේ ජීවිතය ඉස්සරහට අරන් යන්න. අපිට හිත හදා ගන්න පුළුවන් නම් අපිට ලැබෙන කුඩා දෙයකින් වුණත් අපිට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඇයි ඒකට හේතුව තමයි මේ අවශ්‍යතාවයන් කියන දේවල් ඇත්තටම තියෙන 14යි.
මිනිස්සු විසින් මේ දේවල් මවාගත්ත දේවල්, වැඩි කරගත්ත දේවල්, ප්‍රගුණ කරගත්ත දේවල් නිසා තමයි මේ ජීවිතය සංකීර්ණ වෙලා තියෙන්නේ. ඒක නිසා ඇත්තටම අපි හිතුවොත් අපිට ජීවත් වෙන්න ඕන කියලා අපිට 4යි 5යි 6යි 7යි අපිට අනිවාර්යෙන්ම ඕන දේවල්. ආහාර ටිකක් ඕන, නිවාසයක් ඕන. ඊට පස්සේ අපිට ප්‍රවාහනය sannivedanaya අද කාලේ අපිට ඕන. ඊට පස්සේ අපිට ආරක්ෂාවක් ඕන, අපිට විනෝදයක් ඕන. මෙන්න මේ වගේ ඊටමත් කුඩා ප්‍රමාණයක් තියෙන අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරගන්න දේවල් එක්ක තමයි අපි ගැටෙන්නේ ජීවිතය ගෙනියන්න. ඒක නිසා මේ අවශ්‍යතාවයන් කාටවත් අලුතෙන් හදන්න බෑ. බඩගින්න, ආරක්ෂාව, සෞඛ්‍ය මේ වගේ පුළුල් තේරුමක් තියෙන ජීවත් වෙන්න අනිවාර්යෙන්ම තියෙන්න ඕන දේවල් කිසිම කෙනෙකුට බලපෑමක් කරලා අලුතෙන් හදාගන්න බෑ. මේ මෙතෙක් කාලයක් අපි හොයාගෙන තියෙන අත්විඳපු දේවල් තියෙනවා නම් ඒ අතලොස්ස පමණයි අපිට අවශ්‍යතාවයන් තියෙන්නේ. ඒක නිසා කාටවත් බලපෑමක් කරලා මේ අවශ්‍යතාවයන් අලුතෙන් නිර්මාණය කරන්න බෑ. ඒක නිසා ඒ ප්‍රකාශයත් එක්ක අපි එකඟ වෙනවා. නමුත් උවමනාවල් ව්‍යාපාරිකයන්ට නිර්මාණය කරන්න පුළුවන්. නිර්මාණය කරන්න පුළුවන් කියලා කියන්නේ අලුතෙන් හදන්න පුළුවන්ලු. සරල උදාහරණයක් තමයි අපි මේ ආහාර කියන අවශ්‍යතාවය ගත්තොත් එහෙම නානා ප්‍රකාර කෑම වර්ග අපිට හදන්න පුළුවන්. ඔබටත් පුළුවන්, මටත් පුළුවන් මේ ලෝකේ වෙනත් රටක ඉන්න තවත් කෙනෙකුටත් අලුත් ආහාරයක් නිර්මාණය කරන්න පුළුවන්. එහෙමනම් මේ නිර්මාණශීලී හැකියාවක් තියෙන පුද්ගලයන්ට උවමනාවල් නිර්මාණය කරන්න පුළුවන්. කෑම බීම අලුතෙන් හොයාගන්න පුළුවන්. අලුතෙන් නිවාස හදන්න දේවල් හොයාගන්න පුළුවන්. විවිධාකාරයේ මෝටර රථ එහෙම නැත්නම් ප්‍රවාහන උපකරණ අපිට නිර්මාණය කරන්න පුළුවන්. හඳට ගියෙත් ওই විදිහට තමයි. ඉතින් ඒ වගේ අලුත් නිර්මාණ සිද්ධ කරන්න පුළුවන්. ඒක නිසා අපි කියනවා උවමනාවල් කියලා කියන්නේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න විවිධ ආකාර විකල්ප ක්‍රම. ඒවා නිර්මාණශීලී පුද්ගලයන්ට අලුතෙන් හදන්න පුළුවන් කියන ප්‍රකාශය සත්‍ය ප්‍රකාශය. C ප්‍රකාශය. නිෂ්පාදනයේදී ආධාර කරගන්නා මිනිසා විසින් සකස් කරන ලද දෑ භූමිය ලෙස සලකයි. අසත්‍ය ප්‍රකාශයක්. ඇයි? අපි ඉගෙන ගත්තා නිෂ්පාදන සාධක, භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. එතකොට මේ භූමිය කියලා කියන්නේ මිනිසා විසින් නිෂ්පාදනයේදී ආධාර කරගන්නා මිනිසා විසින් සකස් කරන දේවල් නෙමෙයි. භූමිය කියලා අපි කිව්වේ පොළව මතුපිට අභ්‍යන්තරයේ තියෙන සම්පත් ඕනම කෙනෙකුට ළඟා කරගන්න පුළුවන් නිදහසේ තියෙන සම්පත්. ඒවා අපිට ආයාසයකින් තොරව ලබා ගන්න පුළුවන් දේවල් නිසා අපි ඒවට කිව්වේ භූමිය කියලා. නමුත් මිනිසා විසින් වෙනස් කරලා සකස් කරගන්න දේවල් ඒ නිෂ්පාදන සාධකයට අපි කිව්වේ ප්‍රාග්ධනය කියලා. උදාහරණයක් විදිහට මම මේ ඕගොල්ලන්ට මේ දේවල් ලියන්න මේ භාවිතා කරන පෑන කියන එක මේක යම්කිසි වෙළඳ ආයතනයක් විසින් සකස් කරපු යම් අමුද්‍රව්‍ය භාවිතා කරලා හදපු කෘතිමව හදාගත්ත දෙයක්, වෙළඳ භාණ්ඩයක්. ඒක නිසා මේක අයත් වන්නේ ප්‍රාග්ධනය කියන කොටසට. ඒක නිසා අසත්‍ය ප්‍රකාශයක් විදිහට අපි මේක නම් කරනවා. හතරවෙනි කොටස එහෙම නැත්නම් D කොටස සංස්ථාපිත සමාගම් අයිතිය අනුව රාජ්‍ය අංශයට අයිති වේ. අපි දන්නවා ව්‍යාපාරවල අයිතියත් එක්ක ව්‍යාපාර වර්ග කරනකොට පොත්ගලික අංශය සහ රාජ්‍ය අංශය විදිහට අපි ව්‍යාපාර වර්ග කරා. පුද්ගලික අංශය කියන එක නැවත වතාවක් අපි උපකොටස් කීපයකට වර්ග කරගන්නවා. තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සම්පකාර සමිති සහ සමිති සමාගම් කියලා ව්‍යාපාර සංවිධාන කොටස් නැවත වතාවක් පහකට අපි වෙන් කරගන්නවා. එහෙමනම් සංස්ථාපිත සමාගම් අයත් වන්නේ රාජ්‍ය අංශයට කියන එකත් එක්ක
අපිට එකඟ වෙන්න බෑ අසත්‍යයි. රාජ්‍ය අංශයේ තියෙන ව්‍යාපාර අපි හඳුනගත්තේ රජයට අයිති දෙපාර්තමේන්තු ඊට පස්සේ සංස්ථා සහ පළාත් පාලන ආයතන කියන විදිහේ රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන. ඒක නිසා කිසිසේත්ම සංස්ථාපිත සමාගමක් රාජ්‍ය අංශයට අයත් වෙන සමාගමක් නෙමෙයි. රාජ්‍ය අංශයේ තියෙන සමාගම් වලට අපි කිව්වේ රාජ්‍ය සමාගම් කියලා. සංස්ථාපිත සමාගම් නෙමෙයි. රාජ්‍ය සමාගමක් බිහිවන්නේ යම්කිසි පනතකින් හෝ වෙනත් විශේෂ අලුතෙන් හදාගන්න නීතියක් යටතේ තමයි රාජ්‍ය සමාගමක් සංස්ථාපනය වන්නේ. ඒක නිසා මෙතන මේ කතා කරන්නේ සංස්ථාපිත සමාගම් එහෙම නැත්නම් ඉන්කෝපරේටඩ් කම්පැනිස් කියලා අපි කියන්නේ මේ සමාගම් පනත 2007 අංක 7 දන්න සමාගම් පනත අනුව බිහිවන මේ පෞද්ගලික අංශයට අයත් සමාගම් වලට තමයි අපි මේ අවස්ථාවේදී සංස්ථාපිත සමාගම් කියලා කිව්වේ. හොඳයි. හතරවෙනි ප්‍රශ්නෙට අපි පිළිතුරු දෙන්න යොමු වෙමු. පහත සඳහන් ඇල්මැති පාර්ශවයන්ගෙන් ව්‍යාපාරයක් අපේක්ෂා කරන දායකත්වය සඳහා නිදසුනක් බැගින් දක්වන්න. කළමනාකරුවෝ සහ රජය. ඇල්මක් ඇති පාර්ශවයන්. කළමනාකරුවන්ගෙන් ව්‍යාපාරය බලාපොරොත්තු වන්නේ කුමක්ද? කළමනාකරුවන් ඇල්මක් ඇති පාර්ශවයක් විදිහට ඔවුන්ගෙන් ව්‍යාපාරයක් අපේක්ෂා කරන දායකත්වය මොකක්ද? එකක් තමයි නිසි කලට නිවැරදි තීරණ ගැනීම. කළමනාකරුවෝ කියලා කියන්නේ දරුවනි මේ මානසික ශ්‍රමය කියන එක ව්‍යාපාරයකට දායක කරන කොට්ටාසයක්. අයිතිකරුවන්ගේ ව්‍යාපාරික පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා ඒ වගකීමේ භාරකාරීත්වය ගොඩක් වෙලාවට පැවරෙන්නේ මෙන්න මේ ව්‍යාපාරික කළමනාකරණයට. ඉතින් ඒක නිසා ඔවුන් විශේෂයෙන් ව්‍යාපාරයට දායක වන්නේ මානසික දායකත්වයක්. විශේෂයෙන් කළමනාකරණය කියලා කියන්නේ මේ ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීම, සංවිධානය කිරීම, පාලනය කිරීම වැනි කටයුතු, සමායෝජනය කිරීම වැනි කටයුතු. ඒක නිසා එසේ කිරීමේදී මේ තීරණ ගැනීම එහෙම නැත්නම් ඩිසිෂන් මේකින් කියන එක ප්‍රධාන කාරණයක්. ඊට පස්සේ තවත් මොවුන්ට පැවරෙන වගකීමක් තමයි ව්‍යාපාරික සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක කිරීම. ව්‍යාපාරික පරමාර්ථ එහෙම නැත්නම් ඉලක්ක ටික අපිට ව්‍යාපාරයේ අයිතිකරුවන්ගෙන් අපිට ලැබෙනවා. ඒතකොට ඒවා අපි ඒවා අත්පත් කරගන්න නම් ඒවා අපි ඒවා ළඟා කර ගැනීම බවට අපිට පරිවර්තනය කරන්න නම් මේ නිසි පරිදි මේ කටයුතු සැලසුම් කරලා එම සැලසුම් ක්‍රියාත්මක කරන ඒ වගකීම පැවරෙන්නේ ව්‍යාපාරයේ කළමනාකාරීත්වයට. රජය තවත් ඇල්මක් ඇති පාර්ශවයක්. රජය ගත්තොත් එහෙම රජය කියන ඇල්ම ඇති පාර්ශවය වෙතින් ව්‍යාපාර බලාපොරොත්තු වන්නේ කුමක්ද? රජය තමයි විවිධ සහන ව්‍යාපාරවලට ලබා දීම, අඩු පොලි ණය ක්‍රම, ඊට පස්සේ
ප්‍රදානයන් දෙන්න පුළුවන් ග්‍රාන්ට්ස් කියලා කියනවා. ඊට පස්සේ පුහුණු පහසුකම් දෙන්න පුළුවන් මේ වගේ විවිධාකාරයේ ව්‍යාපාරික සහන ලබා දෙන්න දෙයි කියන බලාපොරොත්තුව රජය වෙතින් ව්‍යාපාර බලාපොරොත්තු වෙනවා. තවත් එකක් කිව්වොත් එහෙම යටිතල පහසුකම්. යටිතල පහසුකම්. ප්‍රවාහන පහසුකම් කඩිනම් කර ගැනීම සඳහා අධිවේගී මාර්ග දියුණු කිරීම. ඊට පස්සේ ව්‍යාපාරවලට අවශ්‍ය ජලය සහ දුරකථන වගේ විදුලිය වගේ යටිතල පහසුකම් සැලසීමේ වගකීම රජයක් සතුයි. රජයක් සතු ඒ වගකීම් වල කොටසක් තමයි මේ යටිතල පහසුකම් ප්‍රතිපත්තිය. දේශපාලන ප්‍රතිපත්තියක් මත ක්‍රියාත්මක වන මේ විවිධාකාරයේ රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය වෙනවා. ඒවා ව්‍යාපාරික ප්‍රජාව සඳහා හිතකර ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න ඕන බදු ප්‍රතිපත්තිය වගේ දේවල්. එතකොට තමයි මේ ව්‍යාපාරවලට තමාගේ ව්‍යාපාරික පරමාර්ථ මුදුන්පත් කර ගනිමින් පාරිභෝගික සේවයක් ලබා දෙන්න හැකියාවක් ලැබෙන්නේ. ඊළඟ ප්‍රශ්නය. ප්‍රශ්න අංක 3. මොකද්ද? පොඩි සිද්ධියක් කේස් එකක් තමයි දීලා තින්නේ. මනිසා පොල් ගසින් ලබා ගන්නා ඉවතලන දෑ උපයෝගී කරගෙන සහායකුයේගේද සේවය ඇතිව විවිධ සායම් හා මැලියම් වර්ග භාවිතා කර විසිතුරු නිර්මාණ සාදා සංචාරකයන්ට අලෙවි කරයි. ඉහත සිද්ධිය සඳහන් නිෂ්පාදන සාධක දෙකක් දක්වා ඊට නිදසුන් දක්වන්න. ඉස්සලම නිෂ්පාදන සාධක කියන්නේ මොකක්ද කියන්න ඕන. නිෂ්පාදන සාධක අපිට මතක් වුනේ නැත්නම් අපිට පුළුවන්ද මේ ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න. ඉස්සලම අපි නිරවුල් වෙන්න ඕන මොනවද නිෂ්පාදන සාධක කියන්නේ කියලා. 4ක් තියෙනවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. මනම් මේ පුංචි සිද්ධිය ඇතුලේ තියෙන නිෂ්පාදන සාධක මොනවද? භූමිය කියන දේ තියනවාද? භූමිය කියන නිෂ්පාදන සාධක. ඊට නිදසුන් පෙන්වන්නත් කියලා කියනවා. මේ කේස් එකේ පෙන්නන භූමියට අදාළ නිෂ්පාදන සාධක තමයි භූමිය කියලා කියන්නේ අපිට පොළොව අභ්‍යන්තරයේ එහෙම නැත්නම් පොළොව මතු පිට තියෙන විවිධ සම්පත්. ඕනම කෙනෙකුට ළඟා කරගන්න පුළුවන් සම්පත්. ඒතර මොනවද කරන්නේ මේකේ තියෙන්නේ? පොල් ගසින් ඉවතලන දෑ. ඉවතලන දෑ ඕන කෙනෙකුට ගන්න පුළුවන් නේ. පොල් ගසින් ඉවතලන ද්‍රව්‍ය. පොල් අතු, ඉරටු කෑලි, ඒ වගේ දේවල්. එහෙම නේද? මේ වගේ පොල් කොළ, පොල් කටු, මේ වගේ ඉවතලන දෑව එකතු කරගෙන අපිට විවිධ නිර්මාණ කරන්න පුළුවන් පුද්ගලයෝ සමාජයේ අපි කොතෙකුත් දැකලා තියෙනවා. ඊට පස්සේ තවත් මොනවද? මේ මැලියම් වර්ග. විවිධ සායම් හා මැලියම්. මැලියම් කියන එකත් අපිට මේ කඩා ගන්න පුළුවන් අමුද්‍රව්‍යයක්. මැලියම් කියන එකත් අපිට භූමිය යටතට ගන්න පුළුවන්. සායම් කියන්නේ අපි හදා ගන්න දෙයක් නිසා අපි ඒක භූමිය විදිහට අපි ගන්නෙ නෑ. ඊළඟට අපි බලමු තවත් නිෂ්පාදන සාධකයක්. ප්‍රාග්ධනය කියන සාධකය. මේ සිද්ධියේදී පෙන්වන ප්‍රාග්ධනයට උදාහරණ මොනවද? ප්‍රාග්ධනය කියලා කියන්නේ මිනිසා විසින් සකස් කරගන්නා දේවල් නිෂ්පාදනයේ පිණිස යොදා ගැනීමේදී සකස් කරගන්නා දේවල්. උදාහරණයක් විදිහට
ගොඩනැගිල්ලක්, යන්ත්‍රයක්, වාහනයක්, ටූල් එකක් මේ වගේ දේවල් එහෙම නැත්නම් මේ මේස පුටු වගේ ස්ථාවරවත්කම් අපි ඒවට කියනවා ප්‍රාග්ධනය කියලා. ප්‍රාග්ධනය කියලා. එහෙනම් මේ සිද්ධියේදී පෙන්වන දේවල් මොනවද? විවිධ සායම් කියලා කියන්නේ හදා ගන්න දෙයක්. එහෙම නේද? ස්වභාවිකව අපිට හම්බෙන දෙයක් නෙමෙයි. සායම් ඒ වගේම විසිතුරු නිර්මාණ කෘතිමව හදන්න දේවල් නිර්මාණයක් කරලා ඒවා අලෙවි කරනවා. විසිතුරු නිර්මාණ. මේවා තමයි දුවේ පුතේ ප්‍රාග්ධන ගණයට අයත්. එහෙමනම් අපිට මෙතන පෙන්වන්නේ මෙන්න මේ කියන නිෂ්පාදන සාධක තමයි. ඒක නිසා අපෙන් අහන්නේ සාධක දෙකක් දක්වා. ඕනනම් අපිට තව ශ්‍රමය කියන එකත් ගන්න පුළුවන්. ශ්‍රමය කියලා ගත්තොත් එහෙම මොකද්ද? අතිරේක කරුණක් විදිහට අපි ශ්‍රමය ගත්තොත් එහෙම අපිට මෙතෙන්දි හඳුනා ගන්න පුළුවන් මනිෂා. එහෙම නැත්නම් එයාගේ සහායක ඒ දෙන්න ශ්‍රමය දෙනවා. ඊපස්සේ ඕනනම් අපිට ව්‍යවසායත් ගන්න පුළුවන්. ව්‍යවසාය. කවුද මෙතන ව්‍යවසාය? ව්‍යවසාය. මනීෂා. මනීෂා තැන් දෙකකට අපි ගත්තා. එහෙම නේද? මනීෂා විසින් මේ නිෂ්පාදන සාධක හොයාගෙන කළමනාකරණය කරමින් තවත් සේවකයෙකු කළමනාකරණය කරමින් සහායකයා මේ ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන ඉදිරියට යන එකට අපි කියනවා ව්‍යවසාය කියලා. හොඳයි. අපි මෙන්න මේ ආකාරයෙන් අපි මේ ප්‍රශ්නෙට අපි පිළිතුරු දැන් සපයමු. තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. අපි දැන් බලමු තුන්වෙනි ප්‍රශ්නේ දෙවන කොටස. මොකද්ද ප්‍රශ්නේ? පහත සඳහන් බලපෑම් ඇති කරන ව්‍යාපාර පරිසරය නම් කරන්න. නැවත වතාවක් ව්‍යාපාර පරිසරයෙන් අපිට ප්‍රශ්නයක් අහනවා. ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ කෙටියෙන් කිව්වොත් එහෙම ව්‍යාපාරික ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපෑමක් ඇති කරන්න පුළුවන් විවිධ පුද්ගලයන්, පාර්ශවයන් සහ අනෙකුත් සාධක සහිත ව්‍යාපාරික වටපිටාවට තමයි අපි ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ. එහෙනම් මේ ව්‍යාපාර පරිසරය අපිට නම් කරන්න පුළුවන් මේ විවිධ සාධක අපිට කුමන සාධකද ආර්ථික, දේශපාලන, නීති යනාදී වශයෙන් ගෝලීය පරිසරයේ වශයෙන් අපිට නම් කරන්න පුළුවන්. එහෙමනම් අපි ඒ උත්සාහය ගන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ අවස්ථාවේදී විභාග පරීක්ෂකවරයා අපි බලාපොරොත්තු වෙන්නේ. යටිතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්තිය කියන එක අයත් වන්නේ කුමන සාධකයකටද? මේක යටත් වෙන්නේ දරුවනි දේශපාලන පරිසරය. දේශපාලන පරිසරයේ කොටසක් විදිහට තමයි අපිට මේ ප්‍රතිපත්ති නිර්මාණය කරන්නේ රජයක්. රජයක් බලයට එන්නේ මේ දේශපාලන රාමුවක් ඇතුළෙන්. ඒක නිසා මේ අයවැය ප්‍රතිපත්තිය, යටිතල පහසුකම් ප්‍රතිපත්තිය වැනි ප්‍රතිපත්තිමය තීරණ ගන්නේ එහෙම නැත්නම් අපි දන්නවා අර පෞද්ගලිකකරණය, සමාජවාදයේ ඒ වගේ මේ දේවල් ප්‍රතිපත්ති අපිට නිර්මාණය වන්නේ ඒවා ක්‍රාෆ්ට් කරන්නේ දේශපාලන පරිසරය තුලින්. උද්ධමනය කියන එක මොකක්ද? උද්ධමනය කියලා කියන්නේ භාණ්ඩ හා සේවාවන් වල මිල නොකඩවා ඉහළ යෑමක්. ඉහළ යෑමේ තත්ත්වයක් තියෙනවා නම් අපි ඒකට කියනවා උද්ධමනය කියලා. ඔයගොල්ලෝ අහලා ඇතිනේ කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය වගේ මේ උද්ධමනය මනින මිනුම් දඬු අපිට තියෙනවා. ඒක නිසා මේ උද්ධමනය කියන එක කුමන පරිසරයේ කොටසක්ද? ආර්ථික පරිසරය. ආර්ථික පරිසරයේ කොටසක් විදිහට තමයි අපිට උද්ධමනය කියන දේ හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ විදේශීය ප්‍රාග්ධනය රට තුලට ගලා ඒම. ඒක මොකක්ද? මේක ගෝලීය පරිසරය. ගෝලීය පරිසරය. රටක දේශ සීමාවෙන්
ඔබට තියෙන අනෙකුත් රාජ්‍යයන් සහ වෙළඳ පොළවල් සමග අපි විසින් ගොඩනගා ගන්නා ආර්ථිකමය සංස්කෘතිකමය ඒ සම්බන්ධතාවයන් වලට තමයි අපි මේ ගෝලීය පරිසරය කියලා කියන්නේ. ඒ නිසා ගෝලීය පරිසරයේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ විදේශීය ප්‍රාග්ධනය, විදේශීය තාක්ෂණය, ඒ වගේ විදේශීය වෙළඳපොළවල් වැනි අපිට විවිධ අවශ්‍යතාවයන් සහ සමහර වෙලාවල් වලට තර්ජන පවා එල්ල වෙන්න පුළුවන්. අපේ රටේ ඉන්න ශ්‍රමික හමුදාව විදේශ රටවලට යන්න පුළුවන්. ඊට පස්සේ අපේ රටේ සංස්කෘතියට විවිධ බලපෑම් එල්ල වෙන්න පුළුවන්. ඒ වගේ ගෝලීයකරණයේ හිතකර මෙන්ම අහිතකර දේවල්ද ලක්ෂණ අපිට කතා කරන්න පුළුවන්. ඊට පස්සේ D කියන කොටස පරිගණක ගත කළ යන්ත්‍ර සූත්‍ර. මේ මොකද්ද? මේකට අපි කියන්නේ තාක්ෂණික පරිසරය කියලා. ඒ කියන්නේ මේ තාක්ෂණික විපර්යාස අපි දන්නවා sannivedanaye අපි සොයාගෙන තියෙන පරිවර්තන. ඒ වගේම මේ ඩිජිටල් තාක්ෂණය, නැනෝ තාක්ෂණය මේ වගේ පෙරලිකාර වෙනස්කම් රාශියක් සිද්ධ වෙලා තියෙනවා මේ මිනිසාගේ අත්පත් කරගත්ත ශීඝ්‍ර දියුණුවත් එක්ක. ඒක නිසා මේ දේවල් වල ප්‍රතිඵලයක් විදිහට අපි හොයාගෙන තියෙනවා පරිගණක තාක්ෂණය. පරිගණක තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන කාර්යක්ෂම යන්ත්‍ර සූත්‍ර අපි අද දකිනවා. ඒක නිසා ඒක අපිට ව්‍යාපාරික අපිට අවස්ථාවක් විදිහට අපිට හඳුන ගන්න පුළුවන්. ඒක නිසා මේවා අන්තර්ගත පරිසරයට අපි කියන්නේ තාක්ෂණික පරිසරය කියලා. එහෙනම් අපි මේ ප්‍රශ්නෙට අපි පිළිතුරු සාකච්ඡාව තමයි අපි එසේ සටහන් කරේ. ඊළඟට ප්‍රශ්නේ තුන්වන කොටසෙන් අපෙන් අහන්නේ ව්‍යාපාර සංවිධාන ව්‍යුහයන් පිළිබඳ ප්‍රශ්නයක්. ලාභ අරමුණු කරගත් පෞද්ගලික හා රාජ්‍යංශයේ ව්‍යාපාර සංවිධාන එක බැගින් දක්වන්න. ඕගලන්ට මතකද අපි සඳහන් කරා ව්‍යාපාරවල අරමුණු අනුව ව්‍යාපාර වර්ග කීපයක් තියෙනවා කියලා. ප්‍රධාන වශයෙන් දෙකයි. ලාභ අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන ව්‍යාපාර සහ වෙනත් අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා දක්නට ලැබෙන ව්‍යාපාර. දැන් මෙතනදී අපේ ප්‍රශ්නේ අහන්නේ ලාභ අරමුණු කරගත් පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ ව්‍යාපාර උදාහරණ දෙකක් දෙන්න කියලා. හොඳයි. ලාභ අරමුණ මේක තමයි නිර්ණායකය. එහෙමනම් අපි බලමු පෞද්ගලික අංශය. ඉස්සලම උදාහරණය අපි දෙමු පෞද්ගලික අංශය. සංවිධානනේ පෞද්ගලික අංශය දෙක රාජ්‍ය අංශය. අපෙන් අහන්නේ එකයි. එක බැගින් දක්වන්න. එකක් සඳහන් කිරීම ප්‍රමාණවත්. පෞද්ගලික අංශය කියලා කියන්නේ තනි පුද්ගල නැත්නම් කේවල ව්‍යාපාර තනි පුද්ගල නේද මෙතන එන්නේ. තනි පුද්ගල එහෙම නැත්නම් කේවල ව්‍යාපාර. ඊට පස්සේ තියෙනවා හවුල් ව්‍යාපාර ඕනනම් සමාගම් සංස්ථාපිත සමාගමුත් අපිට ගන්න පුළුවන්. එකයි ලියන්න ඕන. සංස්ථාපිත සමාගම්. රාජ්‍ය අංශය ගත්තොත් එහෙම රාජ්‍ය සමාගම්. රාජ්‍ය සමාගම් ශ්‍රී ලංකා ටෙලිකොම් වගේ ලාභ අරමුණ මුඛ්‍ය කරගත් සංවිධාන අපිට මේ අංශ දෙකේම දක්නට ලැබෙනවා. ඊළඟ ප්‍රශ්නය 4 වෙනි කොටස. පහත දැක්වෙන්නේ ව්‍යාපාර ආයතන කිහිපයක
නාමයන් නම් ටිකක් දීලා තියෙනවා. මොනවද නම් ටික? ඉහත දැක් වූ ව්‍යාපාර ආයතන අයිතිය අනුව පෞද්ගලික හා රාජ්‍ය වශයෙන් බෙදා දක්වන්න. ප්‍රශ්නේ පොඩ්ඩක් කියුවා ඉස්සෙල්ලම. ඉහත දැක් වූ ව්‍යාපාර ආයතන අයිතිය අනුව පෞද්ගලික හා රාජ්‍ය වශයෙන් බෙදා දක්වන්න. එතකොට මේ නම් ටිකක් දීලා තියෙනවා. මේ නම් ටික තමයි අපිට පුද්ගලික ඒවද රාජ්‍ය වශයෙන්ද වෙන් කරන්න කියලා කියන්නේ. හොඳයි. දැන් අපි නම් ටික දිහා බලමු. සීමා සහිත කෝසල සමාගම සීමා සහිත කියන වචනේ තියෙනවා. එමනම් අයිතිය අනුව පෞද්ගලික හා රාජ්‍ය වශයෙන් බෙදා දක්වන්න. අයිතිය අනුව සීමා සහිත කෝසල සමාගම කියලා කියන්නේ එහෙමනම් පෞද්ගලික අංශේ ව්‍යාපාරයක්. නන්දා සහ පුත්‍රයෝ එමනම් පෞද්ගලික අංශයට අයිති සමාගමක් පළවෙනි එක. දෙවෙනි එක නන්දා සහ පුත්‍රයෝ කියන එකත් ඒක අපි දන්නවා හවුල් ව්‍යාපාරයක්. පෞද්ගලික මේක සමාගමක් කියලා තෝරනම් අපිට ලියන්න පුළුවන්. සමාගම්. ඊට පස්සේ නන්දා සහ පුත්‍රයෝ ඒකත් B එකත් මොනවද? පෞද්ගලික අංශයට අයත් හවුල් ව්‍යාපාර කියන ගණයට අයිති සංවිධානයක්. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව රාජ්‍ය සංවිධාන වර්ගය තමයි තැපැල් කියන්නේ දෙපාර්තමේන්තුව. හතරවෙනි එක රොසාන් ස්ටෝස් පෞද්ගලික අංශේ කේවල ශාමි ව්‍යාපාරයක්. එක්කෙනයි ඉන්නේ. තනි පුද්ගල ව්‍යාපාරයක්. කේවල ශාමි ව්‍යාපාරයක්. එවනම් අපි සාර්ථකව පිළිතුරු සපයලා තියෙනවා. හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. ඒක පුද්ගල ව්‍යාපාරයක් ආරම්භ කිරීමට වඩා හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමෙන් ලැබෙන වාසි 4ක් දක්වන්න. ඒක පුද්ගල ව්‍යාපාරයක් කියන එක ගැනත් එක්ක සංසන්දනාත්මකව හිතනකොට ඒකේ තියෙන දුබලතාවයන් මගහැර ගන්න පුළුවන් ලක්ෂණ තියෙනවා නම් හවුල් ව්‍යාපාරයක අන්න ඒ ධනාත්මක ලක්ෂණ තමයි අපි කියන්න ඕන. එhmenan ඒක පුද්ගල ව්‍යාපාරයක් සංසන්දනය කරනකොට හවුල් ව්‍යාපාරයක ලැබෙන වාසි. හරි. එhmenan අපි බලමු. පළවෙනි එක තමයි වැඩි ප්‍රාග්ධනයක්. වැඩි ප්‍රාග්ධනයක් රැස් කරන්න පුළුවන් කොහෙද? හවුල් ව්‍යාපාරයේ. ඇයි ඒක පුද්ගල කියලා කියන්නේ තනි පුද්ගලයෙකුගේ සතු ඉතුරුම් පමණයි හැකියාව පමණයි අපිට භාවිතා කරන්න පුළුවන්. හවුල්කරුවෝ 2 දෙනෙක් 3 දෙනෙක් 4 දෙනෙක් එකතු වෙනවා කියලා ගන්නේ විශාල ශක්තියක්. 4 දෙනෙක් එකතු වෙලා විශාල ප්‍රාග්ධනයක් දාන්න පුළුවන්. වැඩි ප්‍රාග්ධනයක් රැස් කරන්න හැකියි. තනි පුද්ගල ව්‍යාපාරයක් කියලා කිව්වොත් එහෙම ඒකේ ඇතුලේ ඉන්න පුද්ගලයාගේ හැකියාවන් පමණයි භාවිතා කරන්න පුළුවන්. නමුත් හවුල් ව්‍යාපාරයක විවිධ පුද්ගල හැකියාවන් භාවිත කළ හැකි වීම. ඔයගොල්ලෝ මතකද අපේ පෙළපොතේ අපිට දීලා තියෙන උදාහරණ. ගණකාධිකාරීවරුන්, නීතිඥවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් වැනි වෘත්තිකයන් බොහෝ විට මේ හවුල් ව්‍යාපාර සංවිධාන විදිහට තමාගේ ව්‍යාපාර කටයුතු සිද්ධ කරගෙන යනවා. ඊට පස්සේ සාමූහික වගකීම.
පෞද්ගලික ව්‍යාපාරයක තනි පුද්ගල ව්‍යාපාරයක ඔක්කොම තීරණ තනියෙන් තමයි ගන්න. වගකීමත් තනි පුද්ගලයෙකුගේ කර මත පතිත වෙනවා. නමුත් හවුල් ව්‍යාපාරයක ඊට වඩා විශාල ශක්තියක් තියෙනවා. තීරණයක් ගන්නේ හොඳට හිතලා බලලා විවිධ මත ගැටුම් එක්ක අපි හොඳ තීරණයක් අරගෙන අපිට අර තනියෙන් ගන්න තීරණයට වඩා විවාදශීලී බුද්ධිමත් විද්‍යාත්මක තීරණයක් අරගෙන අපිට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හවුල් ව්‍යාපාරයක් නම් කාරණා 3යි. ඊට පස්සේ අලාභ සමසේ භුක්ති විඳින්නත් අපිට හැකියාවක් ලැබෙනවා. ඒක නිසා අපිට 4ක්වත් දක්වන්න කියලා කියනවා. ලාභ අලාභ බෙදා ගන්න පුළුවන්. ඒකත් අවදානම අඩු කර ගැනීමට ඉවහල් වෙනවා. එමනම් අපි කාරණා 4ක් අපි දැන් සාකච්ඡා කළා. අපිට මම හිතන්නේ ප්‍රශ්නේ ලකුණු ලබා ගන්න මේ කාරණා 4 අපිට හොඳටම ප්‍රමාණවත් කියලා හිතනවා. හොඳයි. සමුපකාර ව්‍යාපාර දෙවෙනි කොටස සම්පකාර ව්‍යාපාර සංවිධාන වල සුවිශේෂී ලක්ෂණ දෙකක් දක්වන්න. සම්පකාර සමිති කියලා කියන්නේ කුමන අංශේ ව්‍යාපාරයක්ද? සම්පකාර සමිති කියලා කියන්නේ පෞද්ගලික අංශේ ව්‍යාපාරයක්. එතකොට සම්පකාර සමිතියක් කියලා කියන්නේ සුවිශේෂී ලක්ෂණ තියෙන සංවිධාන ව්‍යුහයක්. අයිතිය තියෙන්නේ පෞද්ගලික අංශයට. 1972 අංක 5 දරන සමුපකාර පනත යටතේ තමයි සම්පකාර සමිතියක් ලියාපදිංචි කරන්නේ. අවම වශයෙන් සමාජිකයන් 10ක්වත් ඉන්න ඕන. 1972 අංක 5 දරන සමුපකාර පනත යටතේ ලියාපදිංචි කිරීම ඒක තමයි එක ලක්ෂණයක්. ඊට පස්සේ 2 ස්වේච්ඡාවෙන් සමාජිකත්වය ලැබීම එහෙම නැත්නම් ඉවත් වීම. ඉවත් වෙන්නත් පහසුයි, සමාජිකත්වය ලබා ගන්නත් පහසුයි. ඊට පස්සේ සාමූහික තීරණ ගැනීම. කොහොමද ඒක කරන්නේ? සම්පකාර සමිතික පාලන කටයුතු සිද්ධ වෙන්නේ සමාජිකයන් විසින් පත් කර ගන්නා අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින්. ඒක නිසා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයක් තියෙනවා කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ පොදු පරමාර්ථ මුදුන්පත් කර ගැනීම සඳහා පොදු පරමාර්ථ උදෙසා ක්‍රියාත්මක වීම. ඒ වගේම වැඩි ප්‍රාග්ධනයක් රැස් කර ගන්නත් පුළුවන්. මොකද සමාජිකයන් විශාල සංඛ්‍යාවකගෙන් සමාජික ගාස්තු ආකාරයෙන් අපිට ප්‍රාග්ධනය රැස් කරන්න පුළුවන් නිසා. හොඳයි. 3 වන කොටස. මොකද්ද ප්‍රශ්නේ? ඒක පුද්ගල ව්‍යාපාරයක නාමය ලියාපදිංචි කිරීම තුලින් අත්පත් කරගත හැකි
ප්‍රයෝජන 4ක් දක්වන්නලු. ඒක පුද්ගල ව්‍යාපාරයක නාමය ලියාපදිංචි කරන්නේ අපි දන්නවා ව්‍යාපාර නාම ආඥාපන්ති යටතේ අදාළ පළාත් ආයතනයේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ බලධරයා විසින් තමයි මේ කේවල ස්වාමි ව්‍යාපාරයක් නැත්නම් හවුල් ව්‍යාපාරයක ලියාපදිංචි කිරීම සඳහා කටයුතු කරන්නේ. එසේ සමාගමක් ලියාපදිංචි කළොත් අපිට ලැබෙන සුවිශේෂී වාස තමයි වාසි විදිහට අපිට හඳුන ගන්න පුළුවන් ව්‍යාපාරයට අනන්‍යතාවයක් ලැබීම. දෙවැනි එක රාජ්‍ය සහන ලබා ගැනීමේදී ලියාපදිංචි ව්‍යාපාරයකට විශේෂ වාසි. රාජ්‍ය සහන ලබා ගැනීමේදී විශේෂ වාසියක් ලැබෙනවා ව්‍යාපාරයක් ලියාපදිංචි කරොත්. ඊට පස්සේ බැංකු ආයතන විසින් ණය සලකා බැලීම. ඒක ඉහළ තත්වයක තියෙනවා. ඒක පුද්ගල නාමයක් ව්‍යාපාරයක් ලියාපදිංචි කළා තිබ්බොත් ඊට පස්සේ ව්‍යාපාරයට පුළුවන් සන්නාම නාමයක් ගොඩනැගීම ලියාපදිංචි කළ ව්‍යාපාරයකට පහසු වීම. එසේ කිරීම තුළින් සන්නාම නාමයක් ගොඩනැගීම තුළින් ලැබෙන අලෙවි පහසුකම් ඒ වගේම පේටන්ට් අයිතිය වගේ දේවල් පේටන්ට් අයිතිය තහවුරු කර ගැනීම පහසු වෙනවා. ව්‍යාපාරය ලියාපදිංචි කරලා තියෙනකොට මේ වගේ අර පේටන්ට් අයිතිය වගේ දේවල් තහවුරු කර ගැනීමටත් ඒක විශේෂ පිටුහලක් අපිට ලැබෙනවා. හොඳයි. අපි බලමු 4 වෙනි උප ප්‍රශ්නය. පහත දැක්වෙන ශීර්ෂ යටතේ දී ඇති ව්‍යාපාර වර්ග අතර ලක්ෂණ දැක්වෙන වගුව සම්පූර්ණ කරන්න. මොකද්ද ශීර්ෂ? මොකද්ද අපෙන් අපේක්ෂා කරන්නේ? අපි පොඩ්ඩක් මේක කියවලා බලමු. ශීර්ෂය කියලා දෙනවා 4ක්. මාතෘකා 4ක් යටතේ අයිතිය වගකීම නෛතික පුද්ගල භාවයේ පැවැත්ම ලක්ෂණ 4ක්. මේ ලක්ෂණ 4 මෙන්න මේ ව්‍යාපාර සංවිධාන විශේෂයන් 3ක් දීලා තියෙනවා. ඒක පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර සහ සංස්ථාපිත සමාගම්. මේ සමාගම් වල මෙන්න මේ ලක්ෂණ ටික ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන දේ තමයි අපිට විවේචනය කරන්න කියන්නේ. හොඳයි, අපි බලමු එහෙමනම් මුලින්ම ඒක පුද්ගල ව්‍යාපාරයක අයිතිය මොකක්ද කියලා. අයිතිය ගත්තොත් එහෙම තනි පුද්ගල
අපි දන්නවා අයිතිකරුවෝ එක්කෙනයි ඉන්නේ. හවුල් ව්‍යාපාර දෙකත් 20ත් අතර ප්‍රමාණයක් අයිතිකරුවෝ ඉන්නවා. අපි දන්නවා සමාගම් පනතේ 2007 අංක 7 දන්න සමාගම් පනතේ තමයි හවුල් ව්‍යාපාරයක අවම සහ උපරිම ඉන්න පුළුවන් සමාජික සංඛ්‍යාව නියම කරලා තියෙනවා. ඊට පස්සේ සංස්ථාපිතක සමාගමක අයිතිය ගත්තොත් එහෙම පුද්ගලයන් විශාල ප්‍රමාණයක් ඉන්න පුළුවන්. පුද්ගලයන් රාශියක් ඉන්න පුළුවන්. සංස්ථාපිත සමාගම. වගකීම ගත්තොත් එහෙම අපි කතා කරන්නේ සීමිත වගකීමක් තියන අයද අසීමිත වගකීමක් තියන අයද කියලා. ඒ කියන්නේ ව්‍යාපාරය වැරදිලාවත් මේ ව්‍යාපාරික ගණදෙනු නිසා බාහිර පාර්ශවයන්ට අපිට ව්‍යාපාරයෙන් ඉටු කරන්න ඕන වගකීම් යුතුයකම් වල සීමාන්විත භාවය තමයි මෙතන අපි සාකච්ඡා කරන්නේ. සීමිතද අසීමිතද කියන එක. ඒක පුද්ගල ව්‍යාපාරයක අපි දන්නවා මේක අවාසියක් ඇත්තටම වගකීම අසීමිතයි. ඕගොල්ලෝ කැමති වගකීමක් ඔළුවේ තියාගෙන ඉන්නද වගකීමක් නැත්තම්ද? අපි ඕනම කෙනෙක් කැමති වගකීමක් නැතුව ජීවත් වෙන්න. වගකීමක් කියලා කියන්නේ බැඳීමක්, බන්ධනයක්. ඒක අපිට ඉටු කරන්න බැරි වුණොත් අපිට කරදර වෙන්න පුළුවන්. බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඒක පුද්ගල ව්‍යාපාර කියලා කියන්නේ දීපුත්තේ වගකීම පැත්තෙන් අසීමිතයි. අසීමිතයි කියන එකේ තේරුම තමයි අපේ ව්‍යාපාර කටයුතු සඳහා යම්කිසි අලාභයක් සිද්ධ වුණොත් යම්කිසි බාහිර පාර්ශ්වයකට උදාහරණයක් විදිහට භාණ්ඩ සපයන සැපයුම්කරුවෙකුට ඔහුට ඒ වන්දි ප්‍රතිපූර්ණය කිරීම සඳහා මගේ තියෙන පෞද්ගලික ධනය දීපල පවා යටත් කරලා තමයි මට මේ වගකීමෙන් නිදහස් වෙන්න සිද්ධ වෙන්නේ. ව්‍යාපාරයේ ගණදෙනුවේ වටිනාකමට පමණක් ඒකේ ව්‍යාපාරයේ තියෙන සම්පත් වලට පමණක් සීමා වෙන්නේ නැහැ. මම ඒකයි එතනින් අදහස් කරේ. ව්‍යාපාරික ණයක් ගෙවන්න ව්‍යාපාරයේ ඇතුලේ තියෙන සම්පත් ප්‍රමාණවත් නැත්තම් මට මගේ දේපලක් විකුණලා හරි පුද්ගලික තනි පුද්ගල ව්‍යාපාරයක් නම් ඒ වගකීමෙන් නිදහස් වෙන්න මගේ පෞද්ගලික මෝටර් රථය මගේ ඉඩම මගේ නිවස හරි විකුණලා මම ඒ වගකීමෙන් නිදහස් වෙන්න ඕන. ඒ වගේ මට නඩුවක් දාන්න හැකියාව අර අනෙකුත් පාසයන්ට ලැබෙනවා. හවුල් ව්‍යාපාරවල මොකද්ද වෙන්නේ? හවුල් ව්‍යාපාරවල අයිතිය අපි වගකීම පැත්තෙන් ගත්තොත් එහෙම නැවත වතාවක් අසීමිතයි. තනි පුද්ගල ව්‍යාපාරයක් වගේම හවුල්කරුවන් සාමූහිකව අසීමිත වගකීමක් බාර ගන්න ඕන. නමුත් සංස්ථාපිත සමාගමක වගකීම සීමිතයි. සීමිත වෙන්නේ මොකද්ද සීමාව? එක්කෝ අපි ලබාගෙන තියෙන කොටස් වල වටිනාකම සහ එහෙම නැත්නම් අපි ලබාගෙන තියෙන කොටස් වලට තාම ගෙවලා නැත්නම් ඒ ගෙවිය යුතු මුදල දක්වා පමණයි මගේ බාහිර වගකීමක් විදිහට මට ඉතුරු වන්නේ. ඒක හන්ද ඒක හවුල්කරුවන් නෙමෙයි සංස්ථාපිත සමාගමක අයිතිකරුවන්ට අපි කියන්නේ කොටස් හිමියන් කියලා. කොටස් හිමියන්ට මේ සීමිත වගකීම ඇත්තටම සහනයක් වාසියක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. නෛතික පුද්ගල භාවයක් ලැබීම. මොකද්ද නෛතික පුද්ගල භාවයක් කියලා කියන්නේ? නෛතික පුද්ගල භාවයක් කියලා කියන්නේ දුවේ පුතේ නීතිය ඉදිරියේ නීතිමය පුද්ගලයෙක් විදිහට පිළිගන්නවා නම්. ඒ කියන්නේ නෛතිමය පුද්ගල භාවයක් ලැබෙනවා නම් මෙන්න මේ දේවල් කරන්න පුළුවන්. සමාගම නමින් අපිට පුළුවන් ගිවිසුම් වලට එන්න. ගිවිසුම් කියලා කියන්නේ අපි හිතමු බැංකු ණයක් ගන්නවා කියලා. බැංකු ණයක් ගන්නකොට නිකම්ම ගන්න බෑනේ. අපි ණය ගිවිසුමක් අත්සන් කරන්න ඕනේ.
තනි පුද්ගල ව්‍යාපාරයක් හරි හවුල් ව්‍යාපාරයක් හරි නම් අපි පාත්තගෙන යන්නේ අපිට අර ව්‍යාපාරයේ නමින් අපිට ගිවිසුම් වලට ඇතුළත් වෙන්න බෑ. නීතිය ඉදිරියේ මේ අයිතිකරුවන්ගේ ව්‍යාපාරයේ ලියාපදිංචි කළත් නෛතික පුද්ගලයෙක් විදියට බාරගන්නේ නැහැ. බැංකුවක් වුණත් වෙනම ආයතනයක් වුණත් රජය වුණත් නෛතික පුද්ගල භාවයක් තියෙන ආයතනයක් විදියට ඒක පුද්ගල ව්‍යාපාරත් හවුල් ව්‍යාපාරත් පිළිගන්නේ නැහැ. නමුත් ඔන්න ඔය සුවිශේෂී ලක්ෂණය වරප්‍රසාදයේ හිමිවන සංවිධාන ව්‍යුහයක් තමයි මේ සංස්ථාපිත සමාගම කියලා කියන්නේ. සංස්ථාපිත සමාගමකට නෛතිමය පුද්ගල භාවයක් ලැබෙනවා. නෛතිකමය පුද්ගල භාවයක් හිමි වෙනවා. සමාගම නමින් අපි හිතමු කපිල පුද්ගලික සමාගම. සමාගම නමින් අපිට ගිහිල්ලා ගිවිසුමක් අත්සන් කරන්න පුළුවන්. ඒ සමාගමේ ඉන්න කළමනාකරුවෙකුට එහෙම නැත්නම් අධ්‍යක්ෂ කෙනෙකුට ගිවිසුම් අත්සන් කරන්න පුළුවන්. සමාගම නමින් කිසිසේත්ම තමන්ගේ පුද්ගලික නම් වලින් මේ ගිවිසුම් වලට අත්සන් කරන්න ගිහිල්ලා නිකන් අනවශ්‍ය කරදර දාගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද නඩුවක් පැවරුනොත් එහෙම අපිව තමයි කතා කරන්නේ. සමාගමේ නියෝජිතයෙක් නෙමෙයි. පුද්ගලික නමින් තමයි නඩුව වැටෙන්නේ. මේ කියන සංවිධාන දෙකේ. එහෙමනම් නෛතික පුද්ගල භාවයක් නැත කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. හවුල් ව්‍යාපාරවලත් නෛතික පුද්ගල භාවයක් නැත. සංස්ථාපිත සමාගම්වල නෛතික පුද්ගල භාවයක් ඇත. දැන් මම ප්‍රශ්නයක් අහනවා. ඒක පුද්ගල ව්‍යාපාරයක් සහ හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කළොත් ව්‍යාපාර නාමාඥාපනත යටතේ නෛතික පුද්ගල භාවයක් ලැබෙනවද? ලියාපදිංචි කිරීම නෛතික පුද්ගල භාවයක් ලැබීමට සුදුසුකමක් නොවේ. පිළිතුර ඒකයි. ව්‍යාපාරයක් ලියාපදිංචි කරා කියලා නෛතිකමය පුද්ගල භාවයක් ආරෝපණය වන්නේ නැහැ කිසිසේත්ම. පැවැත්ම අපි ව්‍යාපාරයක් පවත්වන්නේ ආරම්භ කරන්නේ ඒක දවස් දෙකකින් වහන්නද අවුරුද්දකින් වහන්නද? අපේ බලාපොරොත්තුව තමයි මේක চিරාත් කාලයක් ඉස්සරහට අරන් යන්න. කොහොමද ඉස්සරහට අරන් යන්නේ? ලාභ ලැබමින්, සේවකයන් වැඩි කරමින්, මේක වැඩි දියුණු කරමින්, සමහර වෙලාවට ශාඛා වැඩියෙන් ආරම්භ කරමින්, දේශීය විදේශීය ශාඛා අපි ඊටමත් දියුණු තලයකට මේ ව්‍යාපාරය ඔසවා තැබීමේ සාර්ව බලාපොරොත්තුෙන් තමයි අපි ව්‍යාපාරයක් ඉස්සරහට කරගෙන යන්නේ. නමුත් අභාග්‍යයකට මේ ඒක පුද්ගල ව්‍යාපාර වුණත් හවුල් ව්‍යාපාර වුණත් අඛණ්ඩ පැවැත්මක් තියෙනවා කියලා අපිට කියන්න බෑ. අඛණ්ඩ පැවැත්මක් එහෙමනම් නැත මේකට ඇත. ඇයි එහෙම කියන්නේ? ඒක පුද්ගල ව්‍යාපාරයක් වේවා හවුල් ව්‍යාපාරයක් වේවා ඒක පුද්ගල ව්‍යාපාරයේ අයිතිකරු වැරදිලාවත් අසනීප වෙලා ඩිසේබල් වුණොත් අර අපි කියන්නේ මොකද්ද? ආබාධිත වෙනවා කියලා. කතා කරන්න බෑ, තීරණ ගන්න බෑ, වැඩ කරන්න බෑ. එහෙම දෙයක් වුණොත් මොකද්ද වෙන්නේ? ව්‍යාපාරයේ එතනින් අවසන් වෙනවා. ඒ කරගෙන ගිය ආකාරයට වෙනත් කිසි කෙනෙකුට ඒ ව්‍යාපාරය කරගන්න බැරි වෙනවා. ආපහු අලුත් ව්‍යාපාරයක් විදිහට යාගේ එක්කෝ බිරිඳට දරුවන්ට ව්‍යාපාරය අලුතෙන් ආරම්භ කරන්න සිද්ධ වෙනවා. කලින් පුද්ගලයාගේ නමින් තිබ්බ ව්‍යාපාරේ කරගෙන ඉස්සරහට යන්න බැරි වෙනවා. හවුල් තවත් ඒ ආබාධිත වුණොත්, උමතු වුණොත්, නරකම දේ සිද්ධ වුණොත්. මොකද නරකම දේ කියලා කියන්නේ? මිය ගියොත් මේ වගේ දේවල්. ඉතින් ඔය කියන ලක්ෂණ ඒක පුද්ගල ව්‍යාපාරයකට මෙන්ම හවුල් ව්‍යාපාරය කියන ආයතන ව්‍යුහ දෙකටම පොදුයි. නමුත් සංස්ථාපිත සමාගම් ගත්තොත් එහෙම ඒකේ අයිතිකරුවන්ට අපි කියන්නේ කොටස්කරුවන් කියලා.
එක කොටස්කරුවෙක් මිය ගියහොත් උමතු වුණොත් ඩිසේබල් වුණොත් ඉවත් වෙන්න තීරණය වුණොත් මේ ව්‍යාපාරයේ කටයුතු ඉස්සරහට කරගෙන යන්න ඒක කිසිසේත්ම බාධාවක් වන්නේ නැත. ඒක නිසා මෙන්න මේවා තමයි ලක්ෂණ විදිහට අපි මෙන්න මේ වගේ ටේබල් එකකට දාලා අපි මේ ප්‍රශ්නෙට අපිට පිළිතුරු දෙන්න පුළුවන් වෙන්නේ. එhmenan අපි මේ සාකච්ඡා කළේ ප්‍රශ්නාංක 4. ප්‍රශ්නාංක 1 කියන්නේ අනිවාර්ය ප්‍රශ්නේ. ප්‍රශ්නාංක 2, 3, 4 කියලා කියන්නේ ව්‍යාපාර අධ්‍යයන කොටසෙන් න්‍යායාත්මක ප්‍රශ්න. මේ ආකාරයෙන් අපිට අහන ප්‍රශ්නය. ඒක නිසා මම අර මුලින් මතක් කර විදිහට පළවෙනි පරිච්ඡේදය කිරීමේදී අපි මේ උපදේශ ටික දුන්නා. මේ ව්‍යාපාර අධ්‍යයන කොටසේ 4 වෙනි ප්‍රශ්නේ, ඒ වගේම තවත් ප්‍රශ්න 3 වෙනි ප්‍රශ්නේ සහ අපිට දෙවන ප්‍රශ්නේ එතනින් තමයි පටන් ගත්තේ. අපි කිව්වා මේ ප්‍රශ්න 3න් අපි ප්‍රශ්න 2ක් විතරයි අපිට තෝරගන්න තියෙන්නේ කියලා. අපිට වැඩියෙන්ම ලකුණු ලබා ගන්න පුළුවන් ප්‍රශ්න 2 පමණයි අපි තෝරගන්නේ. මොකද අපි කාල කළමනාකරණය පිළිබඳව කටයුතු කළ යුතු නිසයි. ඉතින් එහෙමනම් අපි අපේ අවබෝධය පිණිස අපි මේ ප්‍රශ්න සියල්ල අපි සාකච්ඡා කළා. නමුත් විභාගයේදී අමතක කරන්න එපා. ඔබලා විසින් තෝරගන්නේ මෙම කොටසින් ප්‍රශ්න 2ක් විතරයි. ලකුණු 8 ගානේ 16ක් උපය ගන්න පුළුවන්. එහෙමනම් අපිට තව ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස සාකච්ඡා කරන්න ඉතුරු වෙලා තියෙනවා. ඒකෙත් අපිට ප්‍රශ්න 3ක් ලැබෙනවා. 3න් 2ක් තමයි අපි තෝරගන්න ඕන. එහෙමනම් අපි ඉක්මනටම හමු වෙමු ඊළඟ පරිච්ඡේදයෙන් අපේ ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස එනම් ගිණුම් කරන අධ්‍යයන ආශ්‍රිත ප්‍රශ්න ටික සාකච්ඡා කිරීමේ කොටස සඳහා